සුබ උදෑසනක් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි මෙම අවස්ථාවේදී ගම්පා කලාප අධ්‍යාපන කාර්යාලයේ සැලසුම් මධ්‍යස්ථක අනුර කුමාර රත්නායක මහත්මයාගේ හා රම්පුගුණම මහාවිද්‍යාලයේ ආචාර්ය ජෙසිකා පනන්දු මහත්මියගේ ආදරණීය පුතුහා අසංකල්ලාර රත්නායක හා සෙනුරි සරණිකා රත්නායක සොහොයුරු වන වේයන්ගොඩ මධ්‍යම විද්‍යාලයේ ශිෂ්‍ය කවිදු අමෝත් රත්නායක පුතුණුවන්ගේ හදිස්සි අභාවය වෙනුවෙන් සිදු කෙරෙන සත්දින ධර්ම දේශනය එම නිවස නිරෝධායනයට ලක් කර තිබීමේ හේතුවෙන් අප මැද්දගම රජමහා විහාරයේ සිට මෙම වැඩ කටයුත්ත සිදු කරනු ලබනවා. මේ අවස්ථාවේ ඉතාමත්ම ගෞරවයෙන් අපි මැද්දේකම රජමහා විහාරාධිකාරී පූජ්‍ය ඉන්දුරාණී අත්තදස්සී මිපාණන් වහන්සේ ගෞරවයෙන් යුතුව පිළිගනු ලබන අතර සත්දින ධර්ම දේශනාව පැවැත්වීම සඳහා උන්වහන්සේට ආරාධනා කිරීම සඳහා මේ අවස්ථාවේ මැද්දේගම මහාවිද්‍යාලය ඒ වගේම දොම්ප කොට්ටාසේ සියලුම විදුහල්පති මහත්මීන් ඒ වගේම දොම්ප කොට්ටාසේ විස්රාමගිය සියලුම විදුහල්පති මහත්මීන් වෙනුවෙන් අපගේ තොපේ කොට්ටාසේ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය වන අගිතා ප්‍රියංගනි මහත්මියට ගෞරවයෙන් ආරාධනා කරන සිටිනවා ධර්ම දේශනාව සඳහා උන්වහන්සේට ආරාධනා කිරීමට දහත්වර්තිය පූජා කිරීමෙන් ආරාධනා කිරීමට හොඳයි සියලු දෙනාම නමස්කාර පාඨය කියන්න පංචශීලයේ සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอาดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ
සුරාමේරය මජ්ජපමාදට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ පංචශීලය මාර්ගඵල නිවන් පිණිසම සංසාර දුකින් අත මිදීම පිණිසම හේතු වාසනා වේවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මරණත්ථාය ඕකාසං වදකෝවිය ඒසතීති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි පින්වතියනි, දැන් මේ මොහොත තුලදී මේ පින්වත් හැම දෙනාම සම්බන්ධ වනු ලබන්නේ උතුම් කටයුත්තක් සිද්ධ කරන්නට. මේ වගේ උතුම් කටයුත්තක් සිද්ධ කරන්නට මූලික වශයෙන් හේතු කාරණාවන් හැටියට ඉදිරිපත් කරගන්නට යෙදුනා. හදිසියේ නමුත් සිද්ධ වෙච්ච සිදුවීමක් සිහිපත් කරමින්, විශේෂයෙන් ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂ අනුර කුමාර රත්නායක අපේ මහතාගේ, එවැගේම රන්පොකුණගම මහා විද්‍යාලයේ ආචාර්යනී ජෙසිකා ප්‍රනාන්දු මහත්මියගේ ආදරණීය පුතණුවන් පසන් කල්හාර රත්නායක හා සෙනුරි සරණිකා රත්නායක ඒ දරුවන්ගේ සොහොයුරු හැටියට වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය කවිඳු අමෝද් රත්නායක දයාබර පුතණුවන්ගේ හදිසි අභාවය සිහිපත් කරලා ඒ පුතණුවන්ට පරලොවින් සංග්‍රහ කිරීමක් හැටියට දින 7ක් ගත වීමේ පින්කම හැටියට පුතණුවන් වෙනුවෙන් අද දවසේ අපට කළ හැකි ඒ පුතණුවන්ට ප්‍රයෝජනවත් සංසාර ගමන තුලදී යහපත් සැප විපාකයන් උදා කරන්නට, ඒ වගේම නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, දීර්ඝායු සම්පන්නිය සලසන්නට ශක්තිය හැකියාව උදාවන විදිහට මේ උතුම් පින්කම සිද්ධ කරලා පින්පෙත් අනුමෝදන් කරන්නට තමයි මේ පින්කම සිද්ධ කරනු ලබන්නේ මූලික වශයෙන්. ඉතින් ඒ සඳහා විශේෂයෙන් මේ උතුම් පින්කම සෝදානම් කරන්නට යෙදුනා. දැනට පත්ව තිබෙන වාතාවරණය නිසාවෙන් මේ පින්කම සඳහා දායකත්වයේ සපයනවා. විශේෂයෙන් ඒ සැලසුම් අධ්‍යක්ෂක අනුර කුමාර රත්නායක මහතාගේ නිවස නිරෝධායනයට ලක් කරලා තියෙන නිසා කවුරුත් ඒ කාරණාවන් දන්නවා. ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ. මල්ලවාරච්චි මහතාගේ උපදේශකත්වයෙන්, වගේම දොම්පේ කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂකා අපේ අජිතා ප්‍රියංගනී මහත්මිය, ඒ වගේම මැද්දේකම මහා විද්‍යාලය දොම්පේ කොට්ටාසේ සියලුම විදුහල්පති මහත්ම මහත්මීන්ගේ ශ්‍රද්ධාවන්ත දායකත්වයෙන්, වගේම ධර්ම සංවේගයෙන් යුක්තව මේ උතුම් ධර්ම දේශනාව සෝදානම් කරගන්නට යෙදුණා. ඉතින් පින්වතුනි, අපි මේ පින්කම සිද්ධ කරන්නේ ඒ පුංචි පුතණුවන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට, කවිදු පුතණුවන්ට පින් අනුමෝදන් කරන්නට මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි අපේ අනුර කුමාර පියතුමා, ඒ වගේම ජෙසිකා ප්‍රනාන්දු මේ මව්තුමිය, ඒ දෙදෙනා මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට ඕනේ අපේ පුතා අපි පුංචි කාලේ ඉඳන් ඇති දැඩි කරලා ඒ සියලු කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් හදිසියේ නමුත් මෙබඳු සිද්ධියක් සිද්ධ වුණත් පුතණුවන් වෙනුවෙන් අද දවසේ අපිට මොනවද කරන්නට තියෙන්නේ?
මේ පුතණුවන්ගේ යහපත වෙනුවෙන් අපිට මොනවද කරන්න තියෙන්නේ කියන කාරණාව. කාරුණික පින්වතුනි, මේ ජීවිතය අපි ලබාගෙන තියෙන්නේ පුංචි මොහොතකට පමණයි. සැබෑවටම අපි දන්න භාෂාවෙන් අපි හඳුනාගෙන තියෙන ආකාරයට මේ ලබාගත් ආත්මය ජීවිතය හැටියට අපි හඳුන්වතත් සංසාර ගමන කියලා බොහෝ දිගු ගමනක් තියෙනවා. මේ සංසාර ගමන තුළදී තප්පරයක් වගේ පමණයි මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය. පැය 24ක් දවසකට තියෙනවා නම් ඒ පැය 24 එක තප්පරයක් වාගේ තමයි අපට ලැබිච්ච මේ පුංචි අවස්ථාව. ඒ කියන්නේ මේ මනුෂ්‍යාත්ම භාවය. මේ මනුෂ්‍යාත්ම භාවය තුළ අවුරුදු ගණනාවක් වෙන්න පුළුවන්, තප්පර ගාණක්, විනාඩි ගාණක්, පැය ගාණක් මේ ආදී විදිහට අපි මේ ලැබිච්ච අවස්ථාව වින්දනය කරනවා. ඉතින් එහෙම කරනකොට ඒ විදිහට හිතනකොට පින්වතුනි මේ සංසාර ගමනේ අපිට ගොඩාක් දේවල් කරන්නට තියෙනවා. ඉතින් මේ කවිදි පුතණුවන් මේ භවයෙන් මේ ලැබුවා වූ මනුෂ්‍යත්වයේ තුලින් ඈතට ගියත් ඒ පුතණුවන් වෙනුවෙන් දෙමව්පියන්ට තව දුරටත් සිද්ධ කරන්නට කරුණු කාරණා සිද්ධි ක්‍රියාවලියන් තියෙනවා සංසාර ගමන තුල. සසර කියලා කියන්නේ පින්වතුනි ගනුදෙනුව. මේ ගනුදෙනුව සිදු කරනකොට ඒ ලැබිච්ච ආත්මය තුලදී අපිට ඉතිරි වෙලා තිබිච්ච කාලය ඉවර වෙනකොට අපි ඒ ක්‍රියාවලිය නවත්වලා යන්නට යනවා. හරියට අපේ ගුරු මහත්ම මහත්මීන් හොඳින්ම දන්න විභාගයක් කරනවා වගේ. එක්සෑම් එකක් කියලා හිතන්නකො. කාලය කොච්චර ප්‍රශ්නෙට උත්තර ලියන්නට මදිකම තිබුණත් අපි දෙන්නේ නැහැ ඒ වෙලාවට ප්‍රශ්න පත්‍රය ලබා ගන්න. ඒ වගේ තමයි මේ ලැබිච්ච වටිනා ඒ වගේම උතුම් ආත්මය, මනුෂ්‍යත්වයේ, මනුස්සකම එහෙම නැත්නම් මේ මනුෂ්‍ය භවයත් පින්වතුනි කරන්නට දේවල් ගොඩක් ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි බොහෝ දේවල් සිද්ධ කරලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් හිටියා වෙන්නට පුළුවන්. ඉතින් මේ කොයි හැටි වෙතත් පින්වතුනි අවස්ථාව ඉතිරිව තිබියදී මේ ක්‍රියාවලිය අවසන් කරන්නට සිද්ධ වුණා. අපේ අනුර කුමාර මහත්මයා වගේම ජෙසිකා ප්‍රනාන්දු මවතුමිය කල්පනා කරන්න ඕනේ අපි මේ සිද්ධ කරපු ගනුදෙනුවත් ඒ වගේ. අපේ පුතා කවිඳු අපි අතහැර දමා යන්නට ගියත් ඒ සිද්ධිය පින්වතුනි සිහිපත් කරලා ඔබ ධර්ම සංවේගී උපදවා ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මයේ තරම් වෙනත් ඖෂධයක් නැත සංසාර රෝගයට කියලා. සසර කියලා කියන්නේ එක්තරා රෝගයක්. ඇයි ඒ? ඉපදෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා, මරණයටපත් වෙනවා. මේකට අපි හිතුවට අවුරුදු ගාණක් ගත වෙනවා කියලා අවුරුදු ගාණක් ගත වෙන්නේ නැහැ. ඉපදෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. ඉපදිච්ච වහාම මේ තත්වයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. තප්පර ගාණක් ඇතුළතදී ඉපදිලා, ලෙඩ වෙලා, වයසටත් ගිහිල්ලා මරණයටපත් වෙනවා. හැබැයි අපි ඒක හිතන්නේ. අපි හඳුනාගෙන තියෙන්නේ නම් අවුරුදු ගාණක් ගිහිල්ලා අවුරුදු 20ක් 30ක් 40ක් 60ක් 70ක් ඒ වගේ කාලයක් ගියාට පස්සේ තමයි වයසට ගියා කියලා අපි හිතාගෙන තියෙන්නේ. හැබැයි බොහොම සිහි කල්පනාවෙන් වඩාත් සමීප වෙලා අපි විමසලා බැලුවොත්, ਵਿਚාරශීලීව බැලුවොත් විනාඩියක් කියලා කියන්නේ කාලයක්. එතකොට විනාඩිය කියන කාලය තුළදී කෙනෙකුට පුළුවන් උත්පත්තිය ලැබලා විනාඩිය ඇතුළත ජීවත් වෙලා, ලෙඩත් වෙලා, වයසටත් ගිහිල්ලා මරණයටපත් වෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි මේ සංසිද්ධිය, මේ ක්‍රියාවලිය, මේ සිදුවීම් සියල්ලම පින්වතුනි සසර ගනුදෙනුවක්. මේ ගනුදෙනුව තුළදී අපිට කාලය කොහොමද කියන එක වැදගත් නෑ සංසාර ක්‍රියාවලිය තුළදී. ඒ නිසා අපේ ඒ පින්වත් හැමදෙනා කල්පනා කරන්න ඕනේ මේ විදිහට. ඒ වගේම අවබෝධයක් ඇති කරගන්න ඕනේ. මේ සිද්ධිය සහ මේවා පිළිබඳව, මේ සංසාර ගනුදෙනු පිළිබඳව අපි හැම කෙනෙක්ම පින්වතුනි අවබෝධයක් ඇති කරගන්න ඕනේ. තේරුම් ගන්නට උත්සාහ කරන්න ඕනේ. ජීවිතයේ තියෙන ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නට අවශ්‍ය කරනවා. ඉතින් ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේලා කලින් කලට මේ ලෝකයට පහළ වෙලා
අපිට මේක මතක් කරලා දෙන්නේ. මොකක්ද මතක් කරලා දෙන්නේ? බුදුහාමුදුරුවරු පින්වතුනි මේ ලෝකයට පැමිණිලා මේ සම්බුද්ධ ශාසනය ආරම්භ කරලා ධර්ම දේශනාවන් පවත්වලා මේ සංසාර ගමනත් ඒ සසරෙහි උපත ලද අය පිළිබඳවත් කලින් කලට පින්වතුනි විස්තර කියලා දෙනවා. ඒ වගේම කලින් කලට බුදුහාමුදුරුවන් වහන්සේලා මතක් කරලා දෙනවා. ඒ මතක් කරලා දීලා අපිට මතක් කරලා දීලා ඒ නැවත සිහි කැඳවීමකට පත් කරනු ලබනවා. හරියට මෙන්න මෙහෙම මේ විදිහේ දෙයක් වාගේ. බුදුහාමුදුරුවම හොඳ උදාහරණයක් දීලා තියෙනවා මෙන්න මෙහෙම. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙනවා කියලා කියන්නේ හරියට අත්හැරලා දාලා ගිය නගරයක් යලි සොයා ගන්නවා වාගේ කියලා. ඒ කියන්නේ පින්වතුනි කාලයක් මිනිස්සු ජීවත් වෙච්ච නගරයක් තිබුණා. මොනවා හෝ හේතුවක් නිසා ඒ නගරය මිනිස්සුන්ගෙන් ශූන්‍ය බවට පත් වුණා. මිනිස්සුන්ගෙන් ශූන්‍ය බවට පත් වෙච්ච උනාට පස්සේ ඒ නගරේ කැලෑවට ගිහිල්ලා අතහැරලා ගියා. එහෙම වුණාට පස්සේ කිසිම කෙනෙක් නැතිව ඒ නගරය පාළු වෙලා ගියා. ආයෙත් කාලයක් ගත වෙලා ඒ කැලේ අතරින් ඇවිද යන කෙනෙක් අහම්බෙන් මේ අතහැර දාපු නගරයට ගිහිල්ලා නගරය සොයා ගන්නවා. නගරය සොයාගෙන නගරය නැවතත් අලුත් වැඩියා කරලා පිරිසුදු කරලා මිනිස්සු ගෙන්නලා ඒ මිනිස්සුන්ව පදිංචි කරලා මේ නගරය යථා තත්වයට පත් කරගන්නවා. අන්න ඒ වගේ තමයි බුදුහාමුදුරු නමක් ලෝකයට පහළ වෙලා කාලයකට පස්සේ මේ දුකින් ජීවත් වෙන මිනිස්සුන්ට ජීවිතය කියලා දෙනවා. ඒ වගේම දුකටපත් වෙච්ච අයට මේ මනුස්ස ජීවිතය පිළිබඳව අපිට හිමි වෙන දේවල් පිළිබඳව අපිට අහිමි වෙන දේවල් පිළිබඳව ඒ අහිමි වෙන දේවල් අහිමි වෙලා යනකොට අපි කොහොමද ඒවට ඔරොත්තු දෙන විදිහට අපේ හිත හදාගන්නේ කියන එක පිළිබඳව හිත හදාගන්න ආකාරය හිත සකස් කරගන්න විදිහ කියලා දෙනවා. එහෙමනම් අපි අද මේ මොහොතෙත් සිහිපත් කරන්න ඕනේ කාගේ වචනයද? අන්න ඒ බුදුහාමුදුරුවන් වහන්සේලාගේ වචනය තමයි අපි සිහිපත් කරගන්නට ඕනේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ වචනය මොකක්ද? ධර්මයේ හැටියට දේශනා කරන්නට යෙදිච්ච ඒ උතුම් සදහම් පණිවිඩය තමයි අපි සිහිපත් කරගත යුතු වන්නේ මේ වගේ අවස්ථාවන් වලදී. පින්වතුනි ධර්මය කියලා කියන්නේ ස්වභාවය කියන එකයි. ස්වභාවයන් මොනවායේ ස්වභාවයන්ද? හිතේ ස්වභාවයන් පිළිබඳව. ඒ වගේම තමයි ශාරීරික වශයෙන් භෞතික වශයෙන් ස්වභාවයන් පිළිබඳව. එතකොට මේ හිතේ ස්වභාවය කොහොමද? හිත කියන එක හරි ඉක්මනට වෙනස් වෙලා යන එකක්. හිත පුංචි දෙයක් ඇති වෙනස් වෙන්නට. ඔබ දන්නා දෙයක් තමයි උදෑසන හිරු පායනවා. ඒ වගේම හවස හිරු බැස යනවා. ඒ වගේම තමයි කවුරුත් අහලා තියෙනවා තනාග පිනිබිඳු. එතකොට පුංචි වෙලාවක් එහෙම පිනිබිඳුවක් තිබිලා තනකොළ ගහක පුංචි වෙලාවකින් ඒක නැති වෙලා බිමට වැටිලා යනවා. ඉතින් ওই විදිහේ පුංචි කාලයක් ඇති මේ හිතේ ක්‍රියාකාරකම් වෙනුවෙන් හිත ඊටත් වඩා වේගවත්. ඔබ අහලා තියෙනවා දුර ගමන් යනවා, තනිව හැසිරෙනවා. මේ ආදී විදිහට හිත බොහොම වේගවත් දෙයක්. ඉතින් මේ හිතේ ඇති වෙන ස්වභාවයන් පුංචි ස්වභාවයක් ඇති හිතේ වෙනසක් ඇති වෙන්නට හිත කැඩිලා බිඳිලා වෙනස් වෙලා යන්නට. නිසා හිත පිළිබඳව අපිට විශ්වාසයක් කරගන්න පුළුවන් කමක් නැහැ. හිත මුල් වෙලා බොහෝ දේවල් සිදු වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. නිසා කෙනෙක්ගේ හිත තව කෙනෙකුට පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපිට දරුවෝ හිටියට දරුවන්ගේ හිත දෙමව්පියෝ වෙච්ච අපිට ඕනිම විදිහට පාලනය කරගන්න පුළුවන් කමක් නැහැ. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට සම්බන්ධ වෙලා දරුවෝ සමග, ඒ වගේම ඥාතීන් සමග, සහෝදරාදීන් සමග, හිතවතුන් සමග එකට සම්බන්ධ වෙලා ජීවත් වුණත් පින්වතුනි අපිට පුළුවන්කමක් නැහැ තව කෙනෙක්ව පාලනය කරන්න. එහෙම පුළුවන්කමක් තියෙනවා නම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අපි මේ වයසට යන එක වළක්ව ගන්න. බලන්න අපේ ලස්සනට තියෙන කෙස් ටික මොකද වෙන්නේ? කාලයක් යනකොට සුදු වෙන්න ගන්නවා. මේ ලස්සනට රත්තරන් පාටට තියෙන හැම මොකද වෙන්නේ?
ටිකක් රැලි වැටිලා දුර්වර්ණ වෙලා යන්න පටන් ගන්නවා. ශරීර සෞඛ්‍ය පිරිහිලා යනවා. ශරීර සෞඛ්‍ය පිරිහිලා යනවා. ඒ වගේම තමයි අනික් විදිහට කල්පනා කළොත් අපේ මේ හැම එකක්ම වෙනස් වෙලා යනවා. එහෙමනම් පින්වතුනි මේ ස්වභාවය මේ හැම එකක්ම බලපුවාම වෙනස් වීමටපත් වෙනවා. ඉතින් හිත පිළිබඳවත් ඒ වගේ තමයි අපිට මේ කාරණාවෙන් තේරුම් ගන්නේ කෙනෙක්ව පාලනය කරන්න පුළුවන්කමක් නැහැ. අපිට අපිව පාලනය කරන්න බැරි නම් අපිට පුළුවන්කමක් නැහැ තව කෙනෙක්ව පාලනය කරන්න. එහෙමනම් අපි විශ්වාස කරනවා නම් අපි බලාපොරොත්තු වෙනවා නම් පින්වතුනි අපිට අපේ අය පාලනය කරන්න පුළුවන් කියලා ඒක සාර්ථක දෙයක් නෙමෙයි. ඒ වගේ මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා පිළිබඳව බලන්න කියලා. තමා පිළිබඳව බලන්න කියලා. ඉතින් තමන් දෙස බැලීමෙන් අපිට පුළුවන්කම ලැබෙනවා මේ ජීවිතයේ ස්වභාවය පිළිබඳව ටිකක් තේරුම් ගන්නට. අපි පුරුදු වෙලා තියෙන්නේ අනික් අයගේ ජීවිත බලන්ටයි. අන්න ඒ නිසා තමයි පින්වතුනි යම් යම් සිද්ධි වෙනකොට අපිට හුඟක් දුක තියෙන්නේ. ඇයි අපි පුරුදු වෙලා ඉන්නවා අපේ දරුවන්ගේ ලෝක වලින් බලන්නට. අපි පුරුදු වෙලා සිටිනවා අපේ සහෝදරයන්ගේ හිතෙන් බලන්නට. අපි පුරුදු වෙලා තියෙනවා අපේ මිත්‍රයන්ගේ හිත් වලින් බලන්නට. මොකක් හෝ අහිමිවීමක් මොකක් හෝ අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් වෙනස් වෙලා යනකොට අපිට අපේ ජීවිතයට තදින්ම වැදිච්ච දෙයක් වෙනස් වෙලා යනකොට අර වෙනස් වීම එතකොට අපිට දරා ගන්න බැරි තත්වයටපත් වෙනවා. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුළුවන් නම් උත්සාහ ගන්නට හිතන්නට තමන් තුලින් තමා දෙස බලන්නට. තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි නම් තමන්ට තමන්ව පරිස්සම් කරගන්නට බැරි නම් පින්වතුනි අපට පුළුවන්කම ලැබෙද අනික් අය පරිස්සම් කරන්නට අනික් අය පිළිබඳව බලාපොරොත්තු ඇතිව කටයුතු කරන්න. එතකොට ඔබට හිතන්න පුළුවන්කම තියෙනවා තමන්ට තමන් පරිස්සම් කරගෙන තමන්ට තමන්ගේ දේවල් ටික තමන්ට ඕන විදිහට කරගන්න බැරි නම් පින්වතුනි අපිට පුළුවන්කමක් ලැබෙයිද තවත් කෙනෙක්ගේ ජීවිතයක් දරුවෙක්ගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් අපිට අපේ පවුලේ හිතවත් කෙනෙක්ගේ වෙන්න පුළුවන්. ජීවිතයක් අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන්කම ලැබෙයිද? එහෙම වෙන්නේ නැහැ පින්වතුනි. ඇයි සසර ගනුදෙනුවක් මෙතන තියෙන නිසා. සංසාර ජීවිතයේ ගනුදෙනුවක් තියෙනවා. අන්නේ සංසාර ජීවිතයේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ කොහොමද? පෙර ආත්ම භාවයන් වලදී අපි එක එක්කෙනා විවිධ කර්ම සිද්ධ කරගෙන තියෙනවා. ඒවා කුසල කර්ම අකුසල කර්ම පින් පව් කියලා හඳුන්වනවා. එතකොට මේ කරගත්ත පින් පව් වල විපාක කොහොමද කියලා අපිට හිතා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ විපාක පින් පව් වල විපාක විඳින්නට අපිට අපේ මේ ලැබිච්ච අවස්ථාවේදී අපි ඒවා ඒ විදිහට ඒ සංසාර ගමනට අනුව සංසාර කර්මයට අනුව අපි විපාකයන් ලබනවා භුක්ති විඳගෙන කටයුතු කරන්නට සිද්ධ වෙනවා. ඉතින් මේ අවස්ථාවන් අපිට අද ජීවිතයේදී මුහුණ පාන්නට සිද්ධ වෙන මේ අවස්ථාවනොත් ඒ වාගේමයි. එතකොට අපේ අනුර මහත්මයා ඒ වාගේම ජෙසිකා මෞතුමිය කල්පනා කරන්නටත් ඕනේ අපේ ජීවිතයේ මේ සිදුවෙච්ච සිදුවීමත් ඒ වගේ ගනුදෙනුවක්. සංසාර ගනුදෙනුවක් වාගේ දෙයක් තමයි. ඒ ජීවිතයේ පින්වතුනි පෙර සංසාරෙදී මොනවා හෝ කර්මයන් අපි විසින් සිද්ධ කරගෙන ඇති. ඔබ දන්නවා බෝධිරාජ කියලා කුමාරයෙක් හිටියා බුදුරජාණන් වහන්සේගේ කාලෙදී. මේ බෝධිරාජ කුමාරයා බොහෝ බලාපොරොත්තු ඇතිව ජීවත් වෙච්ච කෙනෙක්. බෝධිරාජ කුමාරයා ලස්සනට මාලිගාවක් හැදුවා. ඒ කාලේ තිබිච්ච හැටියට ඉතාමත්ම ලස්සන මාලිගාවක්. මේ මාලිගාව හදලා ඒ වගේම තමන්ගේ මාලිගාවට ගෙවදෙන අවස්ථාව දිනයක් වෙන් කරගත්තා. ඔටුනු පළඳින රාජාභිෂේකයේ එදිනට යොදාගත්තා. ඉතින් මේ විදිහට විවාහ ආදී ඒ මංගල අවස්ථාවන් නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේටත් ආරාධනා කරන්නට යෙදුණා තමන්ගේ මාලිගාවට. බුදුහාමුදුරුවන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා බෝධිරාජ කුමාරයාගේ මාලිගාවට. බෝධිරාජ කුමාරයා
කල්පනා කළා මම අදිෂ්ඨානයක් කරලා බලන්න ඕනේ. බුදුහාමුදුරුවන් වහන්සේට වඩින්නට පාවාඩයක් එළුවා. එළලා අදිෂ්ඨාන කළා බුදුහාමුදුරුවෝ මේ පාවාඩයේ උඩින් වැඩියොත් මට දරු සම්පත් පහළ වෙනවා කියලා. ඒ ගමන බුදුහාමුදුරුවෝ මේක දැකලා පාවඩේ ගාවට වැඩම කරලා ඉවත් කෙරෙව්වා පාවාඩේ. ඉවත් කරවලා බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඉතින් පසුව බෝධිරාජ කුමාරයා විමසුවා මේ කාරණාව පිළිබඳව. එතෙන්දී බුදුහාමුදුරුවන් වහන්සේ ප්‍රකාශ කරන්නට දේශනා කරන්නට යෙදුනේ කුමක්ද? මේ බෝධිරාජ කුමාරයා පෙර සංසාරේ තමන්ගේ ස්වාමි දේනියත් සමග මෙන්න මේ වගේ ක්‍රියාවක් සිද්ධ කරලා තියෙනවා. කර්මයක් සිද්ධ කරගෙන තියෙනවා. ඒකේ විපාකේ හැටියට මේ ආත්මෙදී තමන්ට දරුවන් නැති තත්වයට තමයි පත් වෙලා තියෙන්නේ කියලා. මොකක්ද සිද්ධ කරගෙන තියෙන කර්මය? මෙන්න මේ දේ තමයි සිද්ධ කරගෙන තියෙන්නේ. මහ මුහුදේ යාත්‍රාවකින් ගමන් කරනකොට පින්වතුනි හදිසියේ ඇතිවෙච්ච අනතුරක් නිසා ඒ යාත්‍රාව කැඩිලා බිඳිලා ගිහිල්ලා මේ දෙදෙනා මුහුදට වැටිලා පීනගෙන ගිහිල්ලා ගොඩබිමකට ගොඩ වෙලා තියෙනවා. ඉතින් මේ ගොඩබිමේ ඉඳගෙන මොකද කරලා තියෙන්නේ? ඒ ගොඩබිමේ හිටපු පුංචි පක්ෂීන් මරණයටපත් කරලා කාලා තියෙනවා. එතකොට බිත්තර පවා මේ දෙදෙනාම අනුභව කරලා තියෙනවා. ඉතින් මේක නවත්තලා නැහැ. තරුණ කාලෙවත්, මධ්‍යම කාලෙවත්, වයසක කාලෙවත් එක කාලයකවත් මේක නවත්තලා නැහැ. මේ බෝධිරාජ කුමාරයයි බෝධිරාජ කුමාරයාගේ බිරිඳයි දෙදෙනාම පෙර ආත්මෙදී මොකද කරන්නේ? අර අනතුර නිසා දිවි ගලවා ගන්නට ගිය ගොඩබිම තුලදී අර පක්ෂීන් බිත්තර සමගම කාපු නිසා, අනුභව කරපු නිසා ඒකේ පාප කර්මය හැටියට ආත්ම ගානක් දරුවෝ නැතුව දුක් විඳලා තියෙනවා. ඉතින් එහෙම සංසාර ගමන තුලදී පින්වතුනි එක එක්කෙනා කරගත්ත පින්පව් අනුව එහෙම නැත්නම් කර්ම විපාක අනුව අපිටත් සංසාර ජීවිතය තුලදී එක එක සිද්ධි වලට එක එක වූ අවස්ථාවන් වලට මූණ පාන්නට සිද්ධ වෙනවා. හැබැයි පින්වතුනි අපි දන්නේ නැති නිසා අපිට ඒක හරිම සංවේග අවස්ථාවක් වෙනවා. අපි ඉන් එහාට හිතන්ට යන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි අපි කල්පනා කරන්න ඕනේ මේ වගේ අවස්ථාවකදී විශේෂයෙන් සද්දින ධර්ම දේශනාවක් වගේ පවත්වනකොට ධර්ම ශ්‍රවණය කරනකොට බුදුරජාණන් වහන්සේගේ කාලෙදිත් අපේ බුදුහාමුදුරුවන් වහන්සේගේ කාලෙදිත් මේ වගේ සිද්ධ වෙලා තියෙනවා. එහෙමනම් බුදුහාමුදුරුවන්ගේ සී සද්ධර්මය එක කාලයකට පමණක් සීමා වෙච්ච එකක් නෙමෙයි. හැම කාලෙටම බුදුහාමුදුරුවන්ගේ සද්ධර්මයේ වළංගුයි. හැම කාලෙටම වළංගු වන, හැම කාලෙටම වටිනාකමක් තියෙන, හැම කාලෙදම ප්‍රයෝජන ගන්න පුළුවන් දහමක් තමයි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළේ. ඒ ධර්මය, ඒ ශ්‍රී සද්ධර්මය සිහිපත් කරලා අපි අවබෝධයක් ඇති කරගන්න ඕනේ. අපිට පුළුවන් නම් හඬලා, අපිට පුළුවන් නම් වැළපිලා පින්වතුනි මේ දුක නැති කරගන්න අපිත් එකතු වෙනවා හැම දිනාම සමග. ලෝකයේ ඉන්න හඬන වැළපෙන සියලු දෙනා සමග අපිත් එකතු වෙනවා. හැබැයි අම්මේ තාත්තේ අපිට පුළුවන්කමක් නැහැ හඬලා වැළපිලා දුක් වෙලා දුක නැති කරන්න. එහෙමනම් දුක නැති කරන්න පුළුවන් කොහොමද? අවබෝධ කරගැනීමෙන්. දුක අවබෝධ කරගන්නටයි අවශ්‍ය කරන්නේ. හැඬීමෙන්, වැළපීමෙන්, කනගාටු වීමෙන් කිසිම දෙයක් වෙන්නේ නැහැ. Tamanටත් එහෙම නැත්නම් පරලොවට සපත් අයටත් කිසි කෙනෙකුටත් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඔබ දුක අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් කුමක් කළ යුතුද කියන කාරණාව සිහියෙන් සිහිපත් කරලා කටයුතු කරනවා නම් අන්න ඒ තුලින් වඩාත් උසස් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මියගිය අයටත් Tamanටත් දෙපක්ෂයටම. ඒ නිසා පින්වතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පුළුවන් නම් ඔබට සිහිය උපදවා ගන්නට කියලා. සිහි කල්පනාව ඇති කර ගන්නට. ඒ කියන්නේ ජීවිතයේ සිහිපත්භාවය, සිහි කල්පනාව. සිහිය කියලා කියන්නේ මොකක්ද? හොඳට වෙනත් වැඩ අයින් කරලා ඒ වෙනත් වැඩවලින් නිදහස් වෙලා විවේකය ලබාගෙන ඔබ කල්පනා කරලා බලන්න සිහි කල්පනාවෙන් යුක්තව. මාව වෙනස් වෙනවා, මම නැති වෙනවා. එහෙමනම් මට වගේම අනිත් අයත්, මාහා සම්බන්ධ අයත්, මගේ පවුලේ අයත්,
මගේ දරුවන්, මගේ ඥාතීන් හැම කෙනාමත් මාව අතහැරලා දවසක යන්ට යනවා. එහෙමනම් අන්න ඒක පිළිබඳව සිහියෙන් ඔබ හිතන්නට උත්සාහ කළොත් පින්වතුනි ඔබට පුළුවන්කම ලැබෙනවා මොකක්ද? මේ දුක පිළිබඳව යම්කිසි ආකාරයක අවබෝධයක් ලබා ගන්නට. ඒ නිසා පින්වතුනි අපි උත්සාහ කරගත යුත්තේ ශ්‍රී සද්ධර්මයේ සිහිපත් කරලා ඒ සද්ධර්මයේ තුලින් ජීවිතය සකස් කරගන්නට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නට යෙදිච්ච සියලු දෙනාගේම සිත් සුවපත් කරන ශ්‍රී සද්ධර්මයම අපි සිහිපත් කරගත යුතුයි. ඉතින් මේ වගේ අවස්ථාවකදී පින්වතුනි අපිට සිහිපත් කරගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ කාලෙදී ඔබ දන්නවා කිසා ගෞතමියට වෙච්ච සිදුවීම. ඉතින් ඒ වගේ සිදුවීම් අපිට සිහිපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඒ අබ ඉල්ලපු කතාව ඔබ හොඳින් දන්න දෙයක්. බලන්න ඒ පුංචි සිදුවීම අපි කවුරුත් දන්නවා. හැබැයි කිසා ගෞතමී අබ සොයාගෙන ගිහිල්ලා හැම ගෙදරකටම ගියාම අබ ඕන තරම් දෙන්නයි හිටියා. නමුත් නොමල ගෙයක් නැති වුණා. බුදුහාමුදුරුවෝ දේශනා කරේ නොමල ගෙයකින් අබ ටිකක් හොයාගෙන ආවොත් මම ඔබේ දරුවව සූපත් කරලා දෙන්න කියලායි. ඉතින් නොමල ගෙයක් හොයාගන්න බැරි වුණා. කාටද? ගෞතමියට. ඒ ගමන අබ ඕන තරම් හම්බ වුණා. ඉතින් මේ සිද්ධි හැම එකකින්ම අපිට කියලා දෙන්නේ මොකක්ද? නොමල ගෙයක් නැහැ. නොමල කෙනෙක් නැත කියා. පින්වතුනි කපිල කියලා බ්‍රාහමණයෙක් හිටියා. මේ කපිල බ්‍රාහමණය දවසක් කල්පනා කළා කවුරුවත්ම මරණයටපත් වෙලා මිහිදන් නොකල තැනක මම මගේ ශරීරය මිහිදන් කරන්න ඕන කියලා හිතලා ඉවර වෙලා මේ කපිල බ්‍රාහමණයා දැක්කා කැලෑවේ විශාල නුගයක් තියෙනවා. මේ විශාල නුගය ගාවට ගිහිල්ලා මේ නුගය ඉවත් කරන්නට හැදුවා කපිල බ්‍රාහමණයා තමන්ගේ සේවක කාරකාදීන් සමග. බුදුහාමුදුරුවෝ ලෝකයේ දෙස බලනකොට දැක්කා මේ කපිල බ්‍රාහමණයා කරන දේ. කපිල බ්‍රාහමණයා කරන දේ දැකලා එතනට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ඇහුවා කපිල ඔබ ඔය මොකක්ද කරන්න කියලා. බුදුහාමුදුරුවන්ට කපිල බ්‍රාහමණයා කිව්වා භාග්‍යවතුන් වහන්සේ මම මේ කරන්නට යන්නේ කිසි කෙනෙක් මිහිදන් නොවෙච්ච තැනක මගේ ශරීරය මිහිදන් කරන්නට කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළා මම දැන් කල්ප ගානක් බලනවා ඔබ මේ ස්ථානයේම කපිල කියන නමින්ම පමණක් 14000 වතාවක් මරණයටපත් වෙලා මිහිදන් වෙලා තියෙනවා මේ මහා නුගය තියෙන තැනම කියලා. බලන්න පින්වතුනි කොයිතරම් වාර ප්‍රමාණයක් වාර ගණනක් අපි මරණයටපත් වෙලා තියෙනවද මේ සංසාර ජීවිතය තුළද කියලා. එතකොට පින්වතුනි මේ අනුර කුමාර අපේ මහත්මා ජෙසිකා මහත්මිය මේ තමන්ගේ දරුවා වෙනුවෙන් අනන්ත ප්‍රමාණ සංසාරයේ තුලදී හඬලා වැළපිලා තියෙනවා. හැබැයි ප්‍රතිඵලයක් ලබා ගත්තේ නැහැ. මේ ආත්මෙදි පමණක් නෙමෙයි ආත්ම වාර ගානකදී මේ මෙතන ඉන්න අම්මලා තාත්තලාත් ඒ වගේ තමයි. තමන්ගේ දෙමව්පියෝ නැති වෙච්ච වෙලාවෙදී, තමන්ගේ දරුවෝ නැති වෙච්ච වෙලාවෙදී, වගේම විවිධ අහිමි වීම් තුලදී ඔබ අඬලා වැළපිලා දුක් වෙලා ඕනතරම් තියෙනවා ආත්ම වාර ගාන. හැබැයි ලැබිච්ච ප්‍රතිඵලයක් නැහැ. අදත් අපි අඬනවා. එනිසා පින්වතුනි අපි තේරුම් ගත යුතු සහ අවබෝධ කරගත යුතුම දේ තමයි මොකක්ද? හැම දෙයක්ම වෙනස් වෙනවා කියන එක. අපි කැමති වුණත්, අපි අකමැති වුණත්, අපි බලාපොරොත්තු වුණත්, අපේක්ෂිත වුණත්, අපේක්ෂාව තිබුණත් සියල්ල වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද? අචින්තිතම්පි භවති චින්චිතම්පි විනස්සති නහි චින්තා මයා භෝගා කියන විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිතන දේවල් වෙන්නේ නැහැ, නොහිතන දේවල්මයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක තමයි ජීවිතයේ ස්වභාවය කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ. ඉතින් අපි හැමදෙනාම මේ ධර්මයේ සිහිපත් කරගනිමින් මේ අවස්ථාව තුළදී කල්පනා කරගන්නට ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදිච්ච ඒ ධර්ම කාරණා කිහිපයක් පින් රැස්වීම පිණිස අපි මේ පින්කම සිද්ධ කරන්නේ පින් අනුමෝදන් කරන්නට කවිඳු උපතනුවන්ට. එතකොට පින් අනුමෝදන් කරන්නට නම් අපි තුල පින් රැස් වෙලා තියෙන්නට ඕන.
පින් රැස්වීම පිණිස අපි මේ ධර්ම දේශනාව පවත්වනු ලබනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය තුල තියෙනවා මේ සංසාර ගමන පිළිබඳව. සංසාර ගමන තුලදී ජීවිතය පිළිබඳව යම් තේරුමක් ඇති කරගන්නට හොඳ සූත්‍රයක්. ඒ සූත්‍රය තමයි දේවදූත කියන සූත්‍රය. මේ දේවදූත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා පව් කරපු කෙනාට සිද්ධ වෙන්නේ මොකක්ද කියන කාරණාව. ඉතින් විවිධ කර්ම අතර පාප කර්මයන් අපාතින් සිද්ධ වෙනවා. ඉතින් පව් කරපු කෙනා අපායේ ගිහිල්ලා උත්පත්තිය ලැබුවට පස්සේ එයාට අපායේ ඉන්න යම රජුරෝ අහනවා ප්‍රශ්න පහක්. මේ අහන ප්‍රශ්න පහ සමහර විට ඔබ අහලත් ඇති කලින්. මේ අහන ප්‍රශ්න පහ සිහිපත් කරගත්තොත් අපිට මේ මනුස්ස ජීවිතය තුළදී හොඳ බෞද්ධ ජීවිතයක් ගත කරන්නට, ඒ වගේම ජීවිතය පිළිබඳව තේරුමක් සහ අවබෝධයක් ඇතුව කටයුතු කරන්නට අපිට අවස්ථාව උදා කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ අපායට ගිය කෙනා, පව් කරලා අපායට ගියපු කෙනා යම රජුරුව මුණ ගැහෙනවා. අපායේ ඉන්න යමපල්ලෝ දෙපැත්තෙන් අල්ලගෙන ගිහිල්ලා යම රජුරුව ගාවට අරගෙන ගිහිල්ලා කියනවා යම රජුරුවන්ට මෙන්න මනුස්ස ලෝකේ අහවල් නමින් අපි කියමුකෝ හොඳ නමක් තියෙන, හොඳ වංශවත් නමක් තියෙන, ඒ වගේම බොහෝම ධනවත්, බොහෝම ප්‍රසිද්ධියක් තිබිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් අපායට ගියා ගොඩක් පව් කරලා. අපායට ගියාට පස්සේ එයාගේ නම කියලා කියනවා මෙන්න මේ අහවල් කෙනා දැන් අපේ දිහාට ඇවිල්ලා ඉන්නවා. ඒ කියන්නේ අපායට ඇවිල්ලා තියෙනවා මෙයා කරපු වරදි වලට දඬුවම් විඳින්නට. ඉතින් ඒ නිසා දඬුවම් නියම කරන්නට කියලා යමපල්ලෝ යම රජුරවන්ට කියනවා. ඊට පස්සේ යම රජුරෝ දඬුවම් නියම කරන්නට කලින් මොකද කරන්නේ? අවස්ථා පහක් සිහිපත් කරලා දෙනවා. ඒ අවස්ථා පහ සිහිපත් කරලා දෙන්නේ ඇයි? තමන්ට නොහැකි වෙච්ච, බැරි වෙච්ච දේවල් සිහිපත් කරලා දෙන්නට. එතකොට යම රජුරෝ අහනවා පළවෙනි ප්‍රශ්නේ තමයි එම්බා පුරුෂය ඔබ මනුස්ස ලෝකයේ ඉද්දී ඔබට හමු වුණේ නැද්ද දේවදූතයෝ? නැහැ ස්වාමිනී කියලා උත්තර දෙනවා. ඉතින් එතෙන්දී යම රජුරෝ කියනවා පළවෙනි දේවදූතයා කවුද කියන එක පිළිබඳව යම රජුරෝ කියලා දෙනවා. එතකොට අර පුජ්‍යලයා නැවතත් අහනවා කවුද ඒ කියලා. ඊපස්සේ යම රජුරෝ ඔන්න කියනවා ඔබ මනුස්ස ලෝකේ ජීවත් වෙද්දී ඔබට හමු වුණේ නැද්ද අලුත උපන් බිලිඳෙක් කියලා. අර අපායට ගියපු එක්කෙනා කියනවා අනේ ස්වාමීනි මට හමු වුණා, ඕන තරම් හමු වුණා. ඉතින් ඔබ දැක්කේ නැද්ද අලුත උපන් බිලිඳෙක් විඳින දුක කියලා? දැක්ක ස්වාමීනි කියලා අර පුජ්‍යලයා උත්තර දෙනවා. ඉතින් මේ අලුත උපන් බිලිඳෙක් කොච්චර දුකක් විඳිනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඇයි? පිපාසයටත් හඬනවා, බඩගින්නටත් හඬනවා. ඒ වගේම තමයි විවිධ දුක් වේදනාවන් වලටත් හඬනවා, වැළපෙනවා. එතකොට බිලිඳෙක් හැටියට කියා ගන්න පුළුවන්කමක් නැහැ. පුංචි දරුවෙකුට කියා ගන්න පුළුවන්කමක් නැහැ තමන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව. එතකොට පින්වතුනි මේ බිලිඳෙක් හැටියට අලුත උපන් බිලිඳෙක් දුකක්ද සැපක්ද විඳින්නේ කියලා ඇහුවොත් කාගෙන් හරි ඇත්තටම හිතුවොත් දුකක් තමයි අලුත උපන් බිලිඳෙක් විඳින්නේ. ඉතින් යම රජුරෝ අහනවා අර පුරුෂයාගෙන් අලුත උපන් බිලිඳෙක් විඳින්නේ දුකක්ද සැපක්ද කියලා. ඒ පුජ්‍යලයා උත්තර දෙනවා අනේ ස්වාමිනේ දුකක් විඳින්නේ. එහෙමනම් අලුත උපන් බිලිඳෙක් විඳින්නේ දුකක් කියලා දැනදැනත් ඇයි ඔබ පව්කම් කළේ? ඇයි ඔබ පින්කම් නොකළේ කියලා යම රජුරෝ අහනවා. අපායට ගියපු කෙනා උත්තර දෙනවා අනේ ස්වාමීනි මට ඒක වැටහුනේ නැහැ, මට ඒක තේරුනේ නැහැ, මට ඒක ප්‍රමාද වුණා, තේරුම් ගන්නට අපහසු වුණා කියලා අර අපායට ගියපු කෙනා උත්තර දෙනවා. ඉතින් පළවෙනි දේවදූතයා ඔබට මග හැරුණා කියලා යම රජුරෝ කියලා දෙනවා. ඊගාවට දෙවෙනි දේවදූතයා පිළිබඳව යම රජුරෝ සිහිපත් කරලා දෙනවා. ඔබට මුණ ගැසුනේ නැද්ද දෙවෙනි දේවදූතයාවත් කියලා යම රජුරෝ අහනවා. ඒ කවුද ස්වාමීනි කියලා ඔන්න අපායට ගියපු කෙනා අහනවා. ඔන්න දෙවෙනි දේවදූතයා පිළිබඳව කියනවා කවුද? ඔබ දැක්කේ නැද්ද? ඔබට මුණ ගැසුනේ නැද්ද? ලෙඩ වෙච්ච කෙනෙක්.
ලෙඩ වෙච්ච කෙනෙක් ලෙඩ වෙලා අපි කියමුකෝ ඔබ ගිහිල්ලා තියෙනවා නම් අපේක්ෂා රෝහලට එහෙම නැත්නම් මේ අසල සමීපයේ තියෙන රෝහලකට ගිහිල්ලා ඉන්නවනම් පිළිකාවක් එහෙම නැත්නම් වෙනත් අසනීපයක් වෙච්ච කෙනෙක් කොච්චර දුක් විඳිනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ ඕනේ නෑ. හිතන්ට අපි මේ කාලෙදි මේ මුඛ ආවරණයක් දාගෙන කොච්චර බයෙන්ද ජීවත් වෙන්නේ කියලා අපිට හුඟක්ම සමීප දේ තමයි වෙලා තිබුණේ දුරකථනය කියන එක නේද? අද දුරකථනයටත් වඩා සමීප වෙලා තියෙනවා මොකක්ද? අපි මේ පාවිච්චි කරන මුඛ ආවරණය. ඇයි මේ? අපි බයයි. ඇත්තටම අපි හුඟක් බියෙන් දුකෙන් තමයි ජීවත් වෙන්නේ. එහෙමනම් පින්වතුනි මේ ලෙඩවීම කියන එක අපිට වයසට යෑම කියන මේවා පිළිබඳව බොහොම බයක් තියෙනවා. ඉතින් ඒ දෙවෙනි දේවදූතයා කියන එක ඒ යමරජුරුව පැහැදිලි කරලා දෙනවා. ලෙඩ වෙච්ච කෙනෙක් ඔබට මුණ ගැසුණද කියලා අහනකොට ඒ පුජ්‍යලයා කියනවා ඔව් ස්වාමීනි මට ඕනතරම් ලෙඩ වෙච්ච අය හමු වෙලා තියෙනවා. ඉතින් ලෙඩවීම දුකක්ද සැපක්ද කියලා අහපු වෙලාවේදී කියන්නේ ඇත්තටම ලෙඩවීම දුකක්. එහෙමනම් ලෙඩවීම දුකක් කියලා දැනත් ලෙඩ වෙච්ච අවස්ථා ඕනතරම් ඔබට තිබිලත් ඔබ ඇයි පව්කම් කළේ? ඇයි ඔබ පින්කම් නොකළේ කියලා යමරජුරුව අහනවා. ඒ වෙලාවේදීත් උත්තර දෙන්නේ මොකක්ද? අනේ මට ඒක තේරුනේ නෑ. බැරි වුණා වැටහුනේ නෑ කියන උත්තරේ තමයි අර අපායට ගියපු කෙනා කියන්නේ. ඉතින් යමරජුරුව කියනවා කරන්නට දෙයක් නැහැ. ඔබට දෙවෙනි දේවදූතයාත් මග හැරිලා තියෙනවා. ඉතින් තුන්වෙනි දේවදූතයාවත් ඔබට මුණ ගැහුනේ නැද්ද කියලා යමරජුරුව අහනවා. කවුද මේ තුන්වෙනි දේවදූතයා කියලා වුණ යමරජුරුව පැහැදිලි කරලා දෙනවා. වයසට ගිය කෙනෙක් ඔබට හමු වුණාද කියලා මනුස්ස ලෝකෙදී යමරජුරුව අපායට ආපු කෙනාගෙන් අහනවා. අපායට ආපු කෙනා උත්තර දෙනවා ඔව් ස්වාමීනි වයසට ගිය අය ඕනතරම් මට මුණ ගැහුණා. ඉතින් වයසට යෑම වයසට ගිය කෙනෙක් විඳින්නේ සැපක්ද දුකක්ද කියලා යමරජුරුව අහනවා. ඒ පුජ්‍යලයා උත්තර දෙනවා සැබවින්ම දුකක් විඳින්නේ. තමන්ට තමන්ගේ දේවල් කරගන්න පුළුවන්කමක් නැහැ. තමන්ට තමන්ගේ අවශ්‍යතාවයන් හරියට තේරුම් අරගෙන ඒවා නිවැරදිව කරගන්න පුළුවන්කමක් නැහැ. බොහොම දුකෙන් කනගාටුවෙන් වේදනාවෙන් තමයි ජීවත් වන්නේ. එහෙමනම් වයසට යෑම වයසට ගිය කෙනෙක් විඳින්නේ දුකක් නම් ඒක දැනත් ඇයි ඔබ පව්කම් කරේ? ඇයි ඔබ පින්කම් නොකළේ කියලා යමරජුරුව අහනවා. අනේ ස්වාමීනි මට ඒක වැටහුනේ නෑ. මට අවබෝධ වුණේ නෑ. මට තේරුනේ නෑ. මට වෙලාවක් නැති වුණා. අපේ උත්තරේ මොකක්ද? මට නිවාඩුවක් නැති වුණා කියලා ඔන්න ඒ පුජ්‍යලයා කියන්ට ඇති. අපි එහෙමනම් එහෙමයි කියන්නේ. එතකොට ඉතින් අපායට ගියපු කෙනා ඔහොම කිව්වහම ඒ දේවදූතයාත් ඔබට මග හැරුණා එහෙනම් කියලා යමරජුරුව හතරවෙනි දේවදූතයා පිළිබඳව සිහිපත් කරනවා. කවුද මේ හතරවෙනි දේවදූතයා? යමරජුරුව අහනවා ඒ අපායට ගියපු කෙනාගෙන් ඔබට හමු වුණේ නැතිද මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට කොහොමද? ධනයෙන් මත් වෙලා, ඒ වගේම තරුණ භාවයෙන් මත් වෙලා, ඒ වගේම තමයි විවිධ වූ ශක්තියින් බලයෙන් මත් වෙලා එහෙමනේ ජීවත් වෙන්නේ මේ මනුස්ස ලෝකේ අපිට විවිධ හැකියා තියෙනවා, අපිට විවිධ දක්ෂතා තියෙනවා. මේ සියල්ලමත් එක්ක පින්වතුනි අපිට අමතක වෙලා යනවා අර මේ අපි කතා කරන දේවදූතයෝ සම්බන්ධව. ඉතින් හතරවෙනි දේවදූතයා යමරජුරුව සිහිපත් කරලා දෙනවා. ඔබ මනුස්ස ලෝකේ සතුටෙන් ජීවත් වුණා නේද? ඔව් අනේ ස්වාමීනි. ඉතින් සතුටෙන් ජීවත් වෙනකොට ඔබට හමු වුණේ නැද්ද මේ හතරවෙනි දේවදූතයා? කවුද? මරණයටපත් වෙච්ච මృతදේහයක් ඔබට මුණ ගැසුනේ නැද්ද කියලා යමරජුරුව අහනවා. අනේ ස්වාමීනි එකක් දෙකක් නෙවෙයි. මගේ පියා නැති වුණා. මගේ අම්මා නැති වුණා. මගේ දරුවෝ නැති වුණා. මගේ සහෝදරයෝ නැති වුණා. ඉතින් මගේ බොහෝ අය හිතවත් මිත්‍ර මේ බොහෝ අය නැති වෙලා තියෙනවා. ඉතින් මට ඕන තරම් මේ මృతදේහයන් හම්බ වුණා මුණ ගැසුණා. ඉතින් යමරජුරුව අහනවා එම්බා පුරුෂය මේ මරණයටපත් වීම සැපක්ද දුකක්ද කියලා. ඒ පුජ්‍යලයා උත්තර දෙනවා අනේ ස්වාමීනි මේ ජීවිතේ අපි කොච්චර සතුටු වෙලා තියෙනවද? ඒ සතුට අතරින් අපි විඳපු ලොකුම දුක තමයි මොකක්ද? මරණයටපත් වීම කියන ස්වභාවය. මරණය තරම් අපිට වෙනත් අහිමි වීමක් නැහැ. දුක ගෙන දෙන කියලා මේ අපායට ගියපු කෙනා කියනවා. ඉතින් මේ පුරුෂයා ඔහොම කියනකොට යමරජුරුව ප්‍රකාශ කරනවා
මරණය ඊතරම් දුකක් නම් මරණය දුකක් කියලා දැන දැනත් ඇයි ඔබ පව්කම් කරේ? ඇයි ඔබ පින්කම් නොකළේ කියලා. ඉතින් මේක ඊටාත්ම වැදගත් දෙයක් පින්වතුනි. මේ ජීවිතේ අපි එහෙම නොකලා වෙන්නට පුළුවන්. හැබැයි පෙර සංසාරේ අපි කොහොම ජීවත් වෙලා මොන දේවල් සිද්ධ කරලා තියෙනවද කියන එක කියන්න පුළුවන් කමක් නැහැ. ඇයි හිත කියන එක මහ පුදුමාකාර දෙයක්. හිත තුලින් තමයි හැම දෙයක්ම සිද්ධ කරන්නේ. අද ඔබ දුක් විඳින්නෙත් හිතෙන්. ඒ වගේම යම්කිසි අවස්ථාවකදී ඔබ සතුටක් වින්දානම් ඒ සතුට වින්දෙත් ඔය හිතෙන්මයි. ඒ වගේම තමයි ඔබ යම් පවක් සංසාරෙදි කරලා සතුටු වුණා නම් ඒක සිද්ධ කරෙත් ඔය අද දුක් වෙන හිතෙන්මයි. ඉතින් ඔබ මේ ජීවිතයේදී ඔබට යමක් අහිමි වෙලා ඔබ බොහෝ බලාපොරොත්තු ඇතිව ඇලුම් කරපු දෙයක් වෙනස් වෙලා විනාශ වෙලා ගියාම දුක් විඳින්නේ වෙන කෙනෙක් නෙමෙයි. ඔය හිතෙන්මයි. එතකොට ඔය හිතෙන්ම කරපු දෙයක් ඔය හිතෙන්ම සිද්ධ කරපු ක්‍රියාවක ප්‍රතිඵලයකට තමයි අපිට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒකට මේ හැම කෙනෙක්ම සම්බන්ධයි. එකිනෙක සම්බන්ධයි. ඒ එකිනෙක සම්බන්ධතාවය නිසා තමයි පුංචි හරි වෙනසක් පුංචි හරි විඳීමක් අපිට දුකක් හැටියට හිතට දැනෙන කොටස්කරුව බවට හැම කෙනෙක්ම පත් වෙලා තියෙන්නේ. ඒ නිසා පින්වතුනි අර යම රජුරෝ සිහිපත් කරලා දෙනවා මේ මృత දේහයක් දැකීම එහෙම නැත්නම් මృత දේහය දුකක් මරණයටපත් වීම දුකක් කියලා දැන දැනත් පව්කම් කරේ ඇයි පින්කම් නොකළේයි කියන අහපුවට පස්සේ ඒ පුජ්‍යලයා උත්තර දුන්න අර පෙර දීපු උත්තරේම. ඉතින් හතරවෙනි දේවදූතයාත් මේ මනුස්ස ලෝක ජීවත් වෙච්ච කෙනාට මගහැරිලා ගිය විදිහයි ඔය දේවදූත සූත්‍රයෙන් අපිට කියලා දෙන්නේ. ඊගාවට යම රජුරෝ කියලා දෙනවා පස්වෙනි දේවදූතයා පිළිබඳව බලන්න. යම රජුරෝ කියනවා මේ පුජ්‍යලයාට පස්වෙනි දේවදූතයා ඔබට මුණ ගැහුනේ නැද්ද? මේ මනුස්ස ලෝකයේ ජීවත් වෙන අය වැරදි කරපුවාම ඒ වැරදි කරපු අයට දඬුවම් දෙන්නට රැගෙන යනවා. කොහාටද රැගෙන යන්නේ? ඔබ අහලා ඇති මම ප්‍රකාශ කරලා තියෙනවා කලින් ධර්ම දේශනාවකදී. අරගෙන යනවා පොලිසියෙන් අරගෙන යනවා රාජ දඬුවම් දෙන්නට රාජපුරුෂයන් රැගෙන යනවා ඉස්සර කාලේ. එතකොට අද නම් අධිකරණයට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ බන්ධනාගාරගත කරනවා අවුරුදු ගණන් මාස ගණන් අපිට දුක් විඳින්න සිද්ධ වෙනවා. එතකොට මේ වැරදි කරපු අය දඬුවම් විඳින්නට ගෙන යන එක දුකක්ද සැපක්ද කියලා යම රජුව අහනවා. ඒ වෙලාවේදී උත්තර දෙනවා අර අපායට ගියපු කෙනා ඒක දුකක්. එහෙමනම් ඒක දුකක් කියලා දැන දැනත් ඇයි ඔබ පව්කම් කළේ? ඇයි ඔබ පින්කම් නොකළේ කියලා යම රජුව අහනවා. අනේ ස්වාමීනි මට ඒකත් මගහැරිලා ගියා. මට ඒක වැටහුනේ නෑ. මම ප්‍රමාද වුණා කියලා උත්තර දෙනවා. ඉතින් පින්වතුනි යම රජුරෝ ඔය කාරණා පහ සමහර විට සංසාරෙදී අපිනුත් අහන්න පුළුවන්. ඒ නිසා අපි අවබෝධයෙන්ම ජීවත් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි පින්වතුනි අපි මේ අවස්ථාවේදී සිහිපත් කරගන්නට ඕනේ. යම රජුරෝ ඊ타ත්ම තදින් අවධාරණය කරනවා අර අපායට ගියපු කෙනාට මෙන්න මෙහෙම. දැන් ඔබ මේ අපායට ඇවිල්ලා තියෙන්නේ ඔබ යම් දෙවි දේවතාවෙකුට කරපු කරදරයකට ඒ දෙවියෝ ඔබව මෙහාට එවලා හැමනම් නෙමෙයි. හැබැයි ඒ වගේම තමයි ඔබට ඔබේ තරහකාරයෙක් ඔබට කැමති නැති කෙනෙක් ඔබව මෙහාට එවලත් නෙමෙයි. එහෙමනම් මේක කොහොමද වෙලා තියෙන්නේ? ඔබ විසින්ම පෙර සංසාරේ කරපු එක්තරා කර්මයක ක්‍රියාවක ප්‍රතිඵලයක් හැටියටයි ඔබ මේ ඇවිල්ලා ඉන්නේ අපායට. කියන්නේ ඔබේ අම්මා කරපු දෙයකටවත් ඔබේ තාත්තා කරපු දෙයකටවත් ඔබේ සහෝදරයෙක් කරපු දෙයකටවත් එහෙම නැත්නම් ඔබේ පවුලේ කෙනෙක් කරපු දෙයකටවත් එහෙම නැත්නම් ඔබේ යාළුවෙක් කරපු දෙයකටවත් නෙමෙයි ඔබ මේ අපායට ආවේ. ඒ කියන්නේ ඔබට මේ විඳින්න සිද්ධ වෙන මේ ඉදිරි දඬුවම ලැබිලා තියෙන්නේ ලැබෙන්නේ ඔබ විසින්ම කරගත්ත පවක විපාකයක් හැටියටයි. ඔබ විසින්ම කරගත්ත කර්මයක විපාකයක් හැටියටයි කියලා යම රජුරෝ අවධාරණය කරනවා. මෙන්න මේ කාරණේ ඊටමත් වැදගත්. පින්වතුනි අපි කල්පනා කරගන්නට ඕනේ අපේ අනුර කුමාර මහත්මයා ඒ වගේම අපේ ජෙසිකා මෑණියන් කල්පනා කරන්න ඕනේ අපේ දරුවා කවිඳු පුතා
අපිව අතහැරලා දාලා ගියේ මේ අපේ සිදුවීමක් නිසා නෙමෙයි. මේ කමිදු පුතාම සංසාරේ කරපු යම්කිසි ක්‍රියාවක ප්‍රතිඵලයකටයි. මේක අපි තේරුම් ගන්නට ටිකක් හිතන්න ඕනේ. එකපාරට මම කිව්වා වුණත් ඒක තේරෙනවා ටිකක් මදි. නමුත් ඔබ විවේකීව කල්පනා කරලා බැලුවොත් මේ ජීවිතයත් සංසාර ගමනත් ඒ වගේම මේ සමාජය තුළ සිදුවෙන විවිධ සිදුවීම් සමග සම්බන්ධ කරමින් ඔබට තේරුම් ගන්න පුළුවන්කම ලැබේවි. අපේ පුතා පමණක් නෙමෙයි දරුව හුඟක් මේ ලෝකයේ අපිට කලින් යන්ට ගිහිල්ලා තියෙනවා මීට ඉස්සරත්. ඒ වගේම තමයි ඉදිරියටත් සිදුවීම් සිද්ධ වෙනවා කියන කාරණාව. ඒ නිසා මේ අවස්ථාවේදී අපි කල්පනා කරගන්නට ඕන දේ තමයි අපේ ජීවිතයේ පින්වතුනි අපේ ඉක්මනට මේ ආයුෂය අතහැර දමනවා නම් ඒකට හේතුව තමයි පෙර සංසාර ජීවිතවලදී සංසාර ගනුදෙනු හැටියට සංසාර ජීවිතය තුළදී පින්වතුනි අපි එක එක දේවල් සත්ව ඝාතන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් විදිහට මේ සත්ව ඝාතන වලට අපි සම්බන්ධ වෙලා වෙන්නට පුළුවන්. මේ විවිධ විදිහට පින්වතුනි අපි කරපු එක එක්කෙනා කරගත්ත පාප කර්මයන් වල විපාක භුක්ති විඳින්න අපිට සංසාරයේ තුලදී සිද්ධ වෙනවා. ඉතින් ඒකට ඒ අය තමයි එයට සම්බන්ධ වෙච්ච අය තමයි ඒ කර්මයන් වල විපාක විඳිනු ලබන්නේ. නිසා අපි කල්පනා කරන්න ඕනේ අපේ සිත පරිස්සම් කරගෙන සිත ආරක්ෂා කරගෙන සිත හොඳ යහපත් සිතුවිලි වලින් පුරවාගෙන හොඳ මනුෂ්‍ය ජීවිතයක් සහ බෞද්ධ ජීවිතයක් ගත කරන්නට ඕනේ කියන හැඟීම. එතකොට පින්වතුනි අපිට පුළුවන්කම තියෙනවා අපිට මේ අපි අතින් සිද්ධ වෙච්ච විවිධ සිදුවීම් වලින් නිදහස් වෙන්න, සංසාරයෙන් නිදහස් වෙන්න. සැබෑවටම පින්වතුනි සසර ඉපදීම දුකක් කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ මෙන්න මේ වගේ සිද්ධි නිසායි. පින්වතුනි ඉපදුන නිසා තමයි අපිට මේ හැම දෙයක්ම සිද්ධ වෙලා තියෙන්නේ. ඉපදිච්ච නිසා තමයි පින්වතුනි අපිට බොහෝ අය එකතු වුණේ මේ ජීවිතේට. විවිධ සම්බන්ධතා ඇතිව දරුවෝ වෙන්න පුළුවන්, සහෝදර අය වෙන්න පුළුවන්, විවිධ ඥාතිකම් ඇතුව ඥාතිත්වය ඇතුව විවිධ අය සම්බන්ධ වෙලා මේ ජීවිතය තුළ අපිට විවිධ කටයුතු සිද්ධ කරමින් ජීවත් වෙන්න සිද්ධ වුණේ ඉපදීම නිසා. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඉපදීම දුකක් කියලා. ඉපදීම දුකක් කියලා. ඒ වගේම තමයි ඉපදිච්ච නිසා ලෙඩ වෙනවා, වයසටපත් වෙනවා, මරණයටපත් වෙනවා. එතකොට මේ හැම එකක්ම දුකක් බවට පත් වෙන්නේ ඉපදිච්ච නිසා. අන්න ඒ නිසායි පින්වතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරේ කලින් කලට මේ ලෝකයට ඇවිල්ලා මේ සංසාර ගමනෙන් නිදහස් වෙන්න ඒ සඳහා චතුරාර්ය සත්‍ය ධර්මයන් පුරුදු පුහුණු කරන්නට දුක පිළිබඳව දුක අප කරා පැමිණෙනවා. මේ ලෝකය පැවතිලා තියෙන්නේ දුක මතයි කියන කාරණාවන් දේශනා කරලා සියලුම දේවල් විනාශ ස්වභාවයට පත් වෙනවා. සබ්බේ සංඛාරා අනිච්චාති. හටගත් සකස් වෙච්ච ඒ වගේම ඇති වෙච්ච සියල්ලක්ම ඇසට පෙනෙන නොපෙනෙන මේ සකස් වෙච්ච හැම දෙයක්ම පින්වතුනි අනිත්‍ය ස්වභාවයයි. නිට්ටය නෑ, වෙනස් වෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් ඒවා වෙනස් වීමටපත් වෙනවා. අන්න ඒක යම් කෙනෙක් නුවණින් දැනගන්නට අවබෝධ කරගන්නට උත්සාහ කරනවද අන්න ඒ කෙනා තමයි මේ සංසාරයෙන් එගොඩ වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුණා. එය තමයි එකම මාර්ගය හැටියට සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛෝ ඒ සමග්ගෝ විසුද්ධියා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන එක්තරා අවස්ථාවක. ඒ නිසා අපි සිහිපත් කරගන්නට ඕන දේ තමයි ජීවිතයේ තුලදී පින්වතුනි අපි කැමති වුණත් අකමැති වුණත් මේ සිද්ධීන් විවිධ සිද්ධීන් ඒ විදිහට සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වාට අපි තේරුම් අරගෙන අවබෝධයෙන් යුක්තව ජීවිතයට මුහුණ දිය යුතුයි. ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන මේ අටලෝ දහමට අපේ ජීවිතය තුළදී මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වාට අපි ශක්තිමත්ව තේරුම් අරගෙන මුහුණ පෑ යුතුයි. ඒ වගේම තමයි කරන්නට පුංචි හරි දෙයක් අපිට හැම වෙලාවෙදිම ඉතුරු වෙනවා. අන්න ඒ දේවල් සිද්ධ කිරීම තමයි වඩාත්ම වටිනා වැදගත් දේ වන්නේ. නිසා වටිනා මනුෂ්‍යත්වයක්, මනුෂ්‍ය ජීවිතයක් අපට ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය තුළදී අපි
එහි වටිනාකම තේරුම් අරගෙන ලෞතර බුදුහාමුදුරුවන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මය සිහිපත් කරගෙන ජීවිතයට සමීප කරගෙන අපි එයට අනුව ජීවත් වෙමු. එයට අනුව මේ සංසාර ගමන පිළිබඳව දැනුමක් ඇති කරගෙන ඒ දැනුම තුළින් දැනුම වර්ධනය කරගෙන අපි සුදුසුන් බවට පත් වෙලා සුදුසුකම් සපුරාගෙන ඒ නිවන් මාර්ගයේ ප්‍රතිපදාවන් ලැබලා සංසාර ගමන තුල නිවන් අවබෝධය තුලින් මේ සසර ඉපදීම ලෙඩවීම වයසට යෑම මරණයට පත්වීම කියන සියලු දුකෙන් අත මිදෙන්නට කටයුතු කරමු කියන මේ බුද්ධ අවවාදය ඔබට කරුණාවෙන් යුක්තව නැවත නැවතත් සිහිපත් කරමින් අද දවසේ මේ සදහම් පණිවිඩය සිහි කැඳවමින් සිහිපත් කරමින් පින් රැස් කරගන්නට යෙදුන අපේ හැම දෙනාම ඒ සියලු දෙනාම සිද්ධ කරගත් උතුම් පුණ්‍ය ශක්තියෙන් සියල්ලක් අපේ දොම්පේ කොට්ටාසේ ගුරු උපදේශක මහත්ම මහත්මීන් සියලු දෙනාගේ දායකත්වයෙන් ඒ වාගේම අපේ ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ. මල්ලවාරච්චි මහත්මයාගේ උපදේශකත්වයෙන් වගේම අපේ දොම්පේ කොට්ටාසේ අධ්‍යාපන අධ්‍යක්ෂ අජිතා ප්‍රියංගනී අපේ මහත්මියගේ වගේම මැද්දේකම මහා විද්‍යාලයේ අපේ විදුහල්පතිතුමා අපේ සෙනරත් සර් ඇතුළු සම්බන්ධ වන අපේ මහගමසේකර ඒ විද්‍යාලයේ අපේ විදුහල්පතිතුමා ඇතුළු කොට ඇති මේ සම්බන්ධ වන සියලු දෙනාම එකට එකතු වෙලා මේ ශ්‍රී සද්ධර්මයේ සිහිපත් කරලා සිත තුළ පිං රැස් කරගන්නට යෙදුණා. ඒ උතුම් පුණ්‍ය ශක්තියින් සියල්ලක්ම අපි අනුමෝදන් කරමු. හදිසියේ නමුත් අභාවයට පත්වන්ට යෙදිච්ච කවිඳු අමෝද් රත්නායක පුතණුවන්ට දින 7කට පෙර පරලොවට සැපත් අනුර කුමාර දයාබර පියතුමන්ගේ ජෙසිකා ප්‍රනාන්දු ආදරණීය මෑණියන්ගේ දයාබර පුතණුවන් කමිදු පුතණුවන්ට මේ උතුම් පින අනුමෝදන් වෙත්වා. සංසාර ජීවිතය තුළදී දීර්ඝායු සම්පත්ම ලබත්වා, පරලොවින් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා, දුකින් මිදේවා. සංසාරයේ කිසිම දවසකදී යලි මෙවන් වූ ඒ කනගාටුදායක අවස්ථාවන් වලටපත් නොම වේවා. දීර්ඝායු සම්පත් විඳිමින් ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව පරිපූර්ණ වූ ජීවිත වින්දනය කරන්නට මේ උතුම් ධර්මානිසංසයන් හේතු වේවා, උපකාරක ධර්ම වේවා. මේ පින සතුරු සිතින් සංසාර ගමන තුළදී යහපත් ආත්ම භාවයන් ලබන්නට කවිදු පුතණුවන්ට අනුමෝදන් වෙත්වා, එකතු වෙත්වා කියන සාදු කියන ප්‍රාර්ථනාව සිහියේ තබාගෙන අපි පැම් වාචනය අරගෙන අපේ කවිදු පුතණුවන් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා, දුකින් මිදේවායි කියන ඒ ප්‍රාර්ථනාව සිතේ ඇතිව මානිසංසයන් අනුමෝදන් වෙත්වා. සංසාර ගමන සැපවත් වේවා, සුවපත් වේවා, සැනසීමටමපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව ඇතිව ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ කියන අපේ ඒ පුතණුවන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා, දීර්ඝායු සම්පත්ම ලබත්වා කියන හැඟීමෙන් පැන් වඩමු. හැමදෙනාම කියන්න ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා යතාවාරි වහා පෝරා පරිපූරෙන්ති සාගරං ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකප්පති උන්නමේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකප්පති ඉච්චිතම් පච්චිතං තුයිහං සබ්බමේව සමිච්ඡතු පූරෙන්තු චිත්ත සංකප්පා මනිජෝති රසෝ යතා ඉච්චිතම් පච්චිතං තුයිහං සබ්බමේව සමිච්ඡතු පූරෙන්තු චිත්ත සංකප්පා මනිජෝති රසෝ යතා ඉච්චිතම් පච්චිතං තුයිහං කිප්පමේව සමිච්ඡතු සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසෝ යතා. සර්ව ප්‍රකාරයෙන් සිද්ධ කරගත් උතුම් පුණ්‍ය ශක්තියෙන් සම්බන්ධ වන ඔබ සැම සියලු දෙනා නමින් පරලොවට සැපත් යම් ඥාතිවරු පින් බලාපොරොත්තු වෙද්ද ඒ සියලු දෙනාටමත් අනුමෝදන් වෙත්වා.
ඒ වගේම අනුර කුමාර මහත්මයා, ජෙසිකා ප්‍රනාන්දු මහත්මියගේ ඒ දෙපාර්ශ්වයෙන්ම යම් ඥාතිවරු පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ අයටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශේෂ වශයෙන් පින්කම සෝදානම් කර සිද්ධ කරන්නට යෙදිච්ච පින්වත් සෑම සියලු දෙනාටමත් විශේෂයෙන් අනුර කුමාර මහත්මයා, ජෙසිකා මහත්මිය, ඒ වගේම ඒ සහෝදර පසන් කල්හාර රත්නායක පුතුණුවන්, සෙනුරි සරණිකා රත්නායක දියණිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ඒ වගේම මේ වසංගත තත්වයෙන් හැම දෙනාගේම ජීවිත ආරක්ෂා වේවා, සුරක්ෂා වේවා. සියලු දෙනාට බිය සැක නැති යහපත් වූ ජීවිත ගත කරන්නට, නුවණින් අවබෝධ කරගෙන ජීවිතය පිළිබඳව ජීවිතයට මුහුණ දෙන්නට හැම දෙනාට මේ පුණ්‍ය ශක්තියෙන් උපකාරමත් වේවා, හේතු වාසනා වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. සර් මෙතෙන්ට පූජා කරනවා. සාදු කරනවා. හොඳයි, සියලු දෙනාම වන්දනා කරගන්නකෝ. වීඩියෝ ඔන්නේ. තුන්ලෝ වාසීන් මෛත්‍රී ජලයෙන් තෙමා වදාලා වූ අමාමෑණී බුදු පියාණන් වහන්සේ විසින් සියලු ලෝවැසියන්ගේ හිතසුව පිණිස දේශනා කොට වදාළ ධර්ම දේශනාවන් පැවැත්වීමෙන් හා ධර්ම ශ්‍රවණය කිරීමෙන් හා ධර්ම පූජාවන් පැවැත්වීමෙන් ගෞරව වන්දනා කිරීමෙන් සිද්ධ වුණා වූ උතුම් ධර්මානිසංසයෝ අදින් දින 7කට පෙර පරලොවට සපත් වුණා වූ කවිඳු අමෝත් රත්නායක පුතුණුවන්ට සංසාර ගමනේ දීර්ඝායු සම්පත් වින්දනය කරන්නටත් ආයු වර්ණ සැප බල ප්‍රඥා සම්පත් වින්දනය කිරීම සඳහාත් මිනිස් ලොව සියලු සම්පත්ද දෙව්ලොව දිව සම්පත් ලබන්නටද කෙලවර මේ සංසාර දුක් වලින් අත මුදවන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ ඥාණයෙන් අවබෝධ කොට සසර සැරිසැරීම නවත්වන ඒ උතුම් වූ නිවන නැමැති අවබෝධ ඥාණයෙන් ලබා ගැනීම පිණිසම මේ උතුම් ධර්මානිසංසයෝ අප සෑම සියලු දෙනාටත් එකසේ හේතු වාසනා වේවායි උපකාරක ධර්ම වේවායි කියා සිතා සාදර සිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතුයි. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. තෙරුවන් සරණයි.